ආදරණීය දරුවෙනි අපි අද නවය ශ්‍රේණිය තුන්වන වාරය බහුවස්ත්‍රවල කෝණ ගැන කතා කරන්න යනවා. අදියර 25 බොහෝම පොඩි කරුණු ටික බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ආශ්‍රිත ජ්‍යාමිතික ගැටලු විසඳීම. කියන්නේ අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ කීයද කියලා අපි දැනගන්න ඕනම බහුවස්ත්‍රය. බහුවස්ත්‍රයක බාහිර කෝණ ආශ්‍රිත ජ්‍යාමිතික ගැටලු විසඳීම. ඒකත් අපි දැනගන්න. බාහිර කෝණ සියල්ලේ ಐಕ್‍ය කීයද? දැන්ටමත් දන්න දේවල් තියෙනවා. සවිධි බහුවස්ත්‍ර ආශ්‍රිත ගැටලු. සවිධි බහුවස්ත්‍ර කියන්නේ මොනවද? ඒ ආශ්‍රිත ගැටලු විසඳන්න අපි මේ පාඩමෙන් කියලා දෙන්න යනවා. දැන් ඔන්න බලමු. බහුවස්ත්‍රය සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සෑදෙන සංවෘත තල රූපය බහුවස්ත්‍රයක්. සරල රේඛා දෙකකින් හදන්න බෑනේ බහුවස්ත්‍රය. අඩුම ගානේ තුනක් ඕනේ. ඉරටු කෑලි දෙකකින් හදන්න බෑ. ඉරටු කෑලි තුනක් ඕනේ. අන්න. ඊළඟට දැනගන්න ඕනේ උත්තල බහුවස්ත්‍රය. බහුවස්ත්‍රයක ශීර්ෂ සියල්ලම මේ බලන්න මේ හැම එකේම ශීර්ෂ පිටතට නෙරලා තියෙනවා. පිටතට නෙරලා. පිටතට නෙරලා තියෙනවා. එහෙනම් ඒවට අපි කියනවා උත්තල බහුවස්ත්‍ර. මේවා උත්තල බහුවස්ත්‍ර වේ. ඊළඟ මොනවද අවතල කියන්නේ? අවතල බහුවස්ත්‍ර කියන්නේ අඩුතරමින් එකක්වත්. මේ බලන්න මේක. අතුලට එබිලා තියෙනවා. ඇතුළට එබී ඇත්නම්. මේක දෙකක් ඇතුළට එබිලා තියෙනවා. ඇතුළට. ඒතර මේක ඇතුලේ හැදෙනවා කොහේ හරි පරාවර්ත කෝණ එකක්. අභ්‍යන්තර පරාවර්ත කෝණයක් තියෙන්න ඕනේ අවතල බහුවස්ත්‍ර. මේකෙත් තියෙනවා මේ. ඇතුළට එක තැනකින් හරි එබිලා. මේක දෙපැත්තම එබිලා. දෙපාරක් එබිලා. ඒවා තමයි අවතල බහුවස්ත්‍ර. උත්තල කියන්නේ නෙරලා තියෙනවා. අරක ඇතුළට එබිලා තියෙනවා. හරි. විවිධ බහුවස්ත්‍ර ගැන කතා කරනවා. ඔයගොල්ලෝ දන්නවා මුලින්ම ත්‍රිකෝණය. පාද ගණන කීයද ත්‍රිකෝණයකට? 3යි. අභ්‍යන්තර කෝණ 3යි. බාහිර කෝණ 3යි. චතුරස්‍රය මතක් කරගන්න ඕගොල්ලෝ දන්නවා. පාද ගණන 4යි. අභ්‍යන්තර කෝණත් 4යි. බාහිර කෝණත් 4යි. බාහිර කෝණත් 4යි. ත්‍රිකෝණය චතුරස්‍රය. ඊළඟට පංචාශ්‍රය. පාද ගණන 5යි. අභ්‍යන්තර කෝණ ගණනත් 5යි. බාහිර 5යි. අපි 6ට කියන්නේ මොකද්ද? ෂඩ්වර්ණ අහලා තියෙන 6. කවුද ෂඩ් භාෂා පරමේශ්වර කිව්වේ? තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ට නේද? භාෂා 6ක් පිළිබඳ හොඳින් දැනගෙන හිටියා. උන්වහන්සේ ගැන කියද්දී මතක් වෙන කවියක් තියෙනවා නේද ඔයගොල්ලන්ට? මාවැනි විලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. ආල බලන්නේ කවිය කවුද කිව්වේ කුඩා කාලේ? කාටද කිව්වේ? කොතනද කිව්වේ? ඔබේ සිංහල ගුරුතුමත් එක්ක කතා කරලා බලන්න. ලස්සන කතන්දරයක් කියලා දෙයි. ෂඩාශ්‍රය කියන්නේ 6යි. පාද 6යි. අභ්‍යන්තර කෝණ 6යි. ඔක්කොම 6යි. පංචාශ්‍රයට ඔක්කොම 5යි. චතුරාශ්‍රයට ඔක්කොම 4යි. ත්‍රිකෝණයට ඔක්කොම 3යි. පාද ගන්න, ශීර්ෂ ගන්න, පාද ගන්න, අභ්‍යන්තර කෝණ ගන්න, බාහිර කෝණ ගන්න සියල්ලම එකම සංඛ්‍යාවක් තමයි ආවේ නේද? ඔව් අපි බලමු. ඕනෑම බහුවස්ත්‍රයක පාද ගන්න, එහි අභ්‍යන්තර කෝණ ගන්න, බාහිර කෝණ ගන්න සමානයි. අපි ඒක තමයි කිව්වේ. මෙන්න බලන්න මේක අභ්‍යන්තර කෝණයක් ඇතුලේ තියෙන. දැන් මේක බාහිර කෝණයක්. මේ බලන්න. මේක බාහිර කෝණයක්. මේකත් බාහිර කෝණයක්. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ බාහිර කෝණ දෙකම සමානයි. නිසා බාහිර කෝණ ගද්දී අපි එකක් විතරයි ගන්නෙ. දැන් මේකට බාහිර කෝණයක් කියන්න බෑ. මොකද ඒක ප්‍රතිමුඛ කෝණ අනුව අභ්‍යන්තර කෝණයට සමාන වෙන නිසා. ඒකට ත්‍රිකෝණයක බාහිර කෝණයක් ඕන නම් අපි කරන්නේ මේක මේ අතට දික් කරනවා. මේක මේ අතට දික් කරනවා. ඕන මතකට පුළුවන්. මේ බාහිර කෝණ අපිට හැදෙයි. අන්න ඒ විදිහට බලන්න. ප්‍රතිමුඛ කෝණ සමාන නිසා බාහිර කෝණ දෙක සමානයි. මේ නිසා එක ශීර්ෂයක් ඇති එක බාහිර කෝණයක් ඇයි
සැලකීම ප්‍රමාණවත්. ඒකයි මං කිව්වේ එකක් විතරක් තියෙනවා කියලා සලකන්න. දෙකක් තියෙන එක ඇත්ත. නමුත් දෙන්නම සමාන නිසා අපි එකයි ගන්න කොයි පැත්තකට. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ IK 180යි කියලා 8 දී ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මොකද දන්නේ? A ධන B ධන C 180යි. අපි දන්නවා. මෙතන A කෝණය ධන B කෝණය ධන C කෝණය කියලා කිව්වත් එහෙමත් 180 ලියන්න පුළුවන්. මොකක් අපි දන්න සිද්ධියක්. හරි. දැන් මේකේ කොහොමද A හොයන්නේ? අඥාත පද වලින් දැක්වෙන කෝණවල අගය හොයන්නේ. අපි මේ 80යි 30යි එකතු කළාම අපිට එනවා 110ක්. නමුත් අපි දන්නවා මේ තුන් දෙනාගේම එකතුව 180යි. එහෙනම් අපි 180න් මේ 110 අඩු කරනවා. එතකොට අපිට එනවා 70. මේක දිහා බලන්න. x ධන 2යි x ධන 3යි x තුන් දෙනාගේම එකතුව 100 කීයද? 80යි. 6යි x 180යි. එතකොට අපේ පොඩි දරුවෝ අපි දෙපැත්තම බෙදන්න ඕනේ අයින්. ආන්න x හොයන්න තියෙන්නේ. අඥාත පදය. අන්න x වලාගේ අංශගතියයි. ඕනනම් එක එක කෝණයේ අගය හොයන්නත් පුළුවන්. ඊළඟට මේක දිහා බලන්න. මෙතන 90ක් තියෙනවා. එතකොට 180න් තුන් දෙනාම 180න් ඔය 90 අඩු කරනවා. එතකොට ඉතුරු දෙන්න 90යි. එහෙනම් මේ 3යි x 90යි. x ධන 2යි x 90යි. x ධන 2යි x කියන්නේ මෙතන 3යි x 90යි. අපි දෙපැත්තම 3න් බෙදමු. මේ ළමයි ඒක සමීකරණය විසඳද්දී එහෙම තමයි කරන්න ඕනේ. අන්න x සමානයි 30යි. හරි. x අංශක 30යි. යමු. ත්‍රිකෝණයක ඕනෑම අභ්‍යන්තර කෝණයක සහ බාහිර කෝණය IK 180යි. මේ පිට බලන්න. දැන් මෙන්න මේකේ මේ දෙන්න 180යි නේ සරල රේඛාවක්නේ. එතකොට බාහිර අභ්‍යන්තර 180යි. මේ දැනුවත් අපිට ඕනේ ඉදිරියේදී. B ධන y ඒකත් 180යි. C ධන z ඒකත් 180යි. ඕනම ශීර්ෂයක ඕනම බහුවසක ත්‍රිකෝණ විතර ඉදිරියේදී චතුරස්‍ර වලත් මේ තත්ත්වය මෙහෙම තියෙනවා. සරල කෝණයක් එන්නේ. දෙවෙනි අදියා බලන්න. දැන් මේකේ කොහොමද ABC හොයන්නේ? අපි දන්නා මේ දෙන්න 180යි. එහෙනම් අපිට ඒ හොයන්න පුළුවන් 180න් 110ක් අඩු කරනවා. එතකොට ඒ 70යි. හරි. ඊට පස්සේ මේ 40යි 70යි අපි එකතු කරමු. එතකොට එනවා 110ක්. හරි. එතකොට 40යි මේ 70යි 110. එහෙනම් B හොයන්න. අපි 180න් මේ 110 අඩු කරාම ආයෙත් එනවා B 70යි. හරි. දැන් මේකේ A හොයන්නේ කොහොමද කියන්න. මේ දෙන්න 180යි. එහෙනම් 180න් කියන්න 140ක් අඩු කරනවා. අන්න ඒ වලාගේ එනවා 40ක්. හරිනේ? 40ක් එනවා. ඊට මේකත් 180යි. එහෙනම් B හොයන්නේ කොහොමද? 180න් 160ක් අඩු කරනවා. අන්න අපිට B එනවා 20ක්. හරි. B එනවා 20ක් වගේ. හරි. දැන් ඊළඟට මොකද හොයන්න ඕනේ? C. කොහොමද අපි C හොයන්නේ දරුවනේ? දැන් මේ 20යි ඒ වල 40යි එකතු කරනවා. එතකොට 40යි 20යි. අපිට එනවා 60ක්. එහෙනම් මෙයයි 60 නම් C හොයන්න පුළුවන්. 180යි තුන් දෙනාම මේ 60 අයින් කරනවා. එහෙනම් 120යි C වල අගය. 120යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. චතුරස්‍රය මේ බලන්න මම මේක යා කරගමන් මේ චතුරස්‍රය ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ කෝණවල IK 180යි. නේද? මේ තුන් දෙනාගේ. මේ තුන් දෙනාත් 180යි. 180. එතකොට එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ලේ IK 180යි. එහෙනම් ත්‍රිකෝණ දෙකේම අභ්‍යන්තර කෝණ වල IK 360යි. එහෙනම් මේකයි 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 මේකයි. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ සියල්ලේම IK 360යි. 180 දෙකයි නේ ත්‍රිකෝණ දෙකයි කියන්නේ.
හරි. එහෙනම් මේකෙන් කොහොමද අපි x හොයන්නේ? අපි හොයන්නේ මෙහෙමයි. 120යි 80යි 200යි 200යි 70යි 270යි. අපි දන්නවා මේක 360යි කියලා. එහෙනම් x හොයන්න අපි 360න් මේ 270 අඩු කරනවා. x වලගේ අංශක 90ක් වෙනවා. කොහොම ලේසි. x වලගේ 90ක් වෙනවා. ඊළඟට මේකේ A B C D හොයන්න ඕනේ. මෙතන A හොයන්න පුළුවන් මේ දෙන්න 180. එතකොට 180න් 80 අඩු කළාම A එනවා 100යි. හරි. හරි. B හොයන්න පුළුවන් 180න් මේ 105 අඩු කරනවා. එතකොට B වලගේ 75යි. C හොයන්න පුළුවන් 180න් 130 අඩු කරනවා. එතකොට 50යි. දැන් බලන්න. දැන් ABC තුන් දෙනා අපි හොයනවා. A කීයද? 100යි. B 75යි. එතකොට C 50යි. එතකොට 225ක් ආවා ඒ කෝණ තුනේ අගය. හරිද? මේ තුන් දෙනා 225 නම් හතර දෙනාම 360යි. එහෙනම් අපි 360න් 225ක් අඩු කරනවා. 10න් 5යි 3යි 1යි. අන්න D වලගේත් ඒවා. ඉතින් මේ ගණනය කිරීම අපිට කරගන්න පුළුවන් වෙන්න ඕනේ දරුවනේ. අපි යමු. මේකේ බලන්න. මේ ටික ඔක්කොම එකතු කරන 6යි 10යි 15යි x එනවා. එතකොට 15x කියන්නේ මේ ඔක්කොම 360යි. එතකොට අපි දෙපැත්තම 15න් බෙදනවා. 15න් බෙදනවා. එතකොට x වලගය සමානයි x වලගය සමානයි කියලාද? 15 2 30යි 64යි අංශක 27. ඕනනම් දැන් මේක එකේ කෝණේ අගේ හොයන්නත් පුළුවන්. අපිට එහෙම කියලා නැහැ. x තමයි හොයන්න කිව්වේ. අපි යමු. මේකෙත් x හොයන්න ඕනේ. මේක මොකද්ද? තමයි මේකට කියන්නේ බූමරංගේ. මේක බූමරංගේ නෙමෙයි. මේකේ පාද 4යි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. මේක චතුරස්‍රයක්. හැබැයි මොන චතුරස්‍රයක්ද? මේක ඇතුළට එවිලා තියෙන්නේ. අවතල චතුරස්‍රයක්. එහෙනම් මේකේ 360යි. 40යි 80යි 150යි මේ තුන් දෙනාගේ එකතුව. හරි. එහෙනම් x හොයන්න අපි චතුරස්‍රයේ 360න් 150 අඩු කරනවා. අන්න බලන්න මං කිව්වේ පරාවර්ත කෝණයක් ලැබෙනවා. අවතල බහුවස්ත්‍රයකට. පරාවර්ත කෝණයක් ලැබෙනවා දරුවනි. බහුවස්ත්‍ර වල අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය හොයන්න අපි දැන් පොඩි උපක්‍රමයක් දානවා. ඔන්න බලන්න ත්‍රිකෝණය. අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අපි දන්නවා 180යි කියලා නේද? හරිනේ. ඊළඟට අපි චතුරස්‍රයක් දැක්කා. චතුරස්‍රය බලන්න මං ත්‍රිකෝණ දෙකකට වෙන් කරනවා. එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය කීයද? 180යි. ත්‍රිකෝණ දෙකක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය හොයන්න 180 දෙකෙන් ගුණ කරනවා. 360යි. ඔන්නල ගන්න ත්‍රිකෝණ දෙකකටයි කඩු වෙයි. මේ ශීර්ෂයේ ඉඳන් මේක ආකම. අන්න බබු. හරි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 360 වේ. හරි. දැන් ඔන්න පංචාංශය බලන්න. පංචාංශය එක ශීර්ෂයකින් පටන් අර ගන්නවා. අනිත් ශීර්ෂ වලට යා කරනවා මේ. දැන් මේක යා වෙලා තියෙන්නේ. මේකත් යා වෙනවා. ඒතර අපිට එනවා ත්‍රිකෝණ තුනක්. අන්න. මේකක් 180යි. මේකත් 180යි. අරගත් 180යි. ඒතර එක ත්‍රිකෝණයක් 180යි. ත්‍රිකෝණාව තුනක් 180 3යි. ආන්න 540යි. එහෙනම් පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය කීයද? 540. 180 3යි එන්නේ. රටාවක් තියෙනවා වගේ පේනවා. අපි බලමු. මේකත් පංචාශ්‍රය. 1 2 3 4 5. එහෙනම් 540. එක එක යගේ දන්නේ නැහැ. නමුත් ඔක්කොගේම එකතුව 540යි පංචාශ්‍රයක් නිසා. අපි ෂඩාශ්‍රය ඔන්න බලන්න එක ශීර්ෂයකින් පටන් අරගත්තම. 1යි 2යි එක ශීර්ෂයෙන් පටන් තමයි යා කරන්නේ. ත්‍රිකෝණ හතරක් ආවා. එක ත්‍රිකෝණයක් නම් 180යි. 180 ඒවා එතකොට හතරක් තියෙනවා.
720යි. අන්න ෂඩස්‍රයක අභ්‍යන්තර කෝණ වලාගේ යික්‍ය අංශක 720යි. රටාවකට යනවා වගේ පේනවා. අපි එහෙනම් මේකේ කෝණ හයේම 720යි. මොන හරි අගයන් වෙනම එයි අපි දන්නේ නැහැ. යමු. පහත වගුව සම්පූර්ණ කරන්න. ඔන්න දරුවනේ. ත්‍රිකෝණය තිබුණේ ත්‍රිකෝණ එකයි. කොට 180 ඒවා එකයි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 180යි. චතුරස්‍රයේ පාද 4ක් වුණාට ත්‍රිකෝණාවේ 2යි. කොට 180 ඒවා 2යි. අන්න 360යි. පංචාශ්‍රයට ආවේ 3යි. මතකයිනේ 180 අර තොරතුරු තමයි ගොනු කරන්නේ. 540යි. ෂඩාශ්‍රයට ආව 4ක්. එතකොට 4යි 180. 720යි. ඔන්න දරුවනේ රටාවක් දකින්නද බලන්න. ත්‍රිකෝණයට පාද ගාන 3 වුණාට ත්‍රිකෝණ 1යි. 4 වුණාට 2යි. 5 වුණාට 3යි. පාද 6 නම් 4යි. එහෙනම් පාද 7 නම් 5යිනේ. 5යි. 180 5ක් 900යි. හරි. රටාව කියන්නේ 8 නම් මේ වචනත් කියලා දෙන්න ඕන. ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාශ්‍රය, ෂඩාශ්‍රය. ඒක දන්නවා. සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය 8, නවාශ්‍රය 9, දසාශ්‍රය 11ට කියන්නේ එක්වා දසාශ්‍රය, 12 දුවා දසාශ්‍රය, 13 තුවා දසාශ්‍රය නෙමෙයි 13 ආශ්‍රය, 14 ආශ්‍රය, 15 ආශ්‍රය. එහෙමයි යන්නේ. දැන් මෙතන බහු කියවම පාදයෙන් කියලා ගන්න පුළුවන්. දැන් රටාවල් ගන්න. පාද ගන්න 8 නම් මේ රටාවකුත් තියෙනවනේ 6යි. එතකොට 180 ඒවා 6යි. 1080යි. හරි. හරි. 9 නම් 7යි. එතකොට 7යි 180. 4කට 56යි. 5ක් විතරයි. 12යි. 1260යි. 1260යි. 10 නම් 8යිනේ. 8යි. 8යි. මොකද 8 එන්නේ කියලා බලමු අපි. මේ වගේ ඒවා 8යි. 44යි 4ක් විතර. 64යි 4ක් විතර. 64යි 6ක් විතරයි. 1440. දැන් මොකද්ද මේ රටාව? 3ෙන් 2ක් ගියාම 1යි. 4ෙන් 2ක් ගියාම 2යි. 5ෙන් 2ක් ගියාම 3යි. 6ෙන් 2ක් ගියාම 4යි. 7ෙන් 2ක් ගියාම 5යි. 8ෙන් 2ක් 6යි. 7යි. එහෙනම් මේක එන්නේ n ගෙන් 2ක් අඩු කරනවා. පාද ගානෙන් 2ක් අඩු කරනවා. එහෙනම් ඒක අපි 180ෙන් ගුණ කරනවා. ඔන්න රහසක් ගොඩනගා ගත්තා. එහෙනම් පාද එන්නේ නැති බහුවස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය n ගානෙන් 2ක් අඩු කරා උත්තරේ 180ෙන් ගුණ කරලායි ලබා ගන්න. බහුවස්‍රයේ පාද ගානෙන් 2ක් අඩු කරා ලැබෙන උත්තරේ 180ෙන් ගුණ කළ විට අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ලැබේ. පාද 20ක් දුන්නු. 2ක් අඩු කරාම 18යි. 180 ඒවා 18යි. පාද 9ක් දුන්නු. 2ක් අඩු කරාම 7යි. 180 ඒවා 7යි. පාද 11ක් දුන්නු. 2ක් අඩු කරාම 9යි. 180 ඒවා 9යි. පාද 50ක් දෙනු. ඕන ගාන. 2ක් අඩු කරාම 48යි. 180 ඒවා 48යි. පාද 13ක් දෙනු. 2ක් අඩු කරාම 11යි. 180 ඒවා 11යි. දැන් ඕනම බහුවස්‍රයක අභ්‍යන්තර කෝණ හොයන්න අපේ දරුවන් දන්නවා. අපි යමු. බහුවස්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය හොයන්න දෙවෙනි ක්‍රමය කියලා දෙනවා. තව ක්‍රමයක් ඕන බලන්න. මෙතන මේ කෝණ ඔක්කොගෙම එකතුව කීයද? ලක්ෂයක් වටා කෝණ. මේක අපිට ඕන වෙනවා මුලින්. 360යි. මොක අපි පාවිච්චි කරනවා ඉදිරියට. ලක්ෂයක් වටා පීටි කෝණ සියල්ලේ ඓක්‍ය අංශක 360කි. හරි.
දැන් දෙවෙනි ක්‍රමයේ යටතේ අපි ත්‍රිකෝණයක බලමු අභ්‍යන්තර කෝණ හොයන්න. මම මොකද කරන්නේ මෙන්න මේ ඕලක්ෂය අරන් මෙතන ඉඳන් යා කරනවා. මේ මුළු යා කරනවා. හරි. අපිට ඕනේ මේ කෝණවල අයික්‍ය. හරි. දැන් මෙතන ත්‍රිකෝණ තුනක් තියෙනවා. ත්‍රිකෝණ තුනේ අයික්‍ය හොයන්න 180 තුනෙන් ගුණ කරනවා. එතකොට අංශක 540. නමුත් බලන්න ත්‍රිකෝණ තුන ගද්දි පුතා මෙතන ටිකක් දෙනවනේ. ඒක වැඩක් නෑනේ. අපිට ශීර්ෂ කෝණ විතරයි නේ. මෙතන අපි දැන් මොහොතකට කලින් කිව්වා මේ ටික 360ක් කියලා. එහෙමනම් අපි ඕලක්ෂය වටා කෝණ වල අයික්‍ය 360යි. එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ හොයන්න 540න් 360 අඩු කරාම 180. අන්න එහෙම හොයන්නත් පුළුවන්. පුළුවන්. අපි චතුරස්‍රය කරන් බලමු මේ විදිහට. මෙන්න මේ ඕලක්ෂයට යා කෙරුවා. ත්‍රිකෝණ 1යි 2යි 3යි 4කට කැඩෙනවා. මුළු 4ෙන් 4ක් එනවා. එතකොට ත්‍රිකෝණ 4ේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 180 ඒවා 4යි. 720ක් එනවා. නමුත් මේ ටික අපිට වැඩක් නැහැ. ඕලක්ෂය වඩා 360යි. එහෙනම් ත්‍රිකෝණය හොයන්න අපි 720න් චතුරස්‍රය හොයන්න මේ ටික අඩු කරලා දානවා. එහෙනම් චතුරස්‍රය අපිට එනවා ඉස්සලා ආපු උත්තරේම 360ක්. මේක තවත් ක්‍රමයක්. පංචාශ්‍රය බලන්න. මේ මුළු වලට යා කරනවා මේ ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි 5යි. පංචාශ්‍රයෙන් ත්‍රිකෝණ 5ක් එනවා. එතකොට 180 ඒවා 5යි. 900යි. නමුත් මේ ටික වැඩන්නේ. ඕලක්ෂය වටා කෝණ වල අයික්‍ය 360යි. එහෙනම් මේ ටික ඇරලා ඉතුරු වටේ ටික හොයන්න නම් 900න් 360ක් අඩු කරනවා. කොට 540. ආන්න 540. දැකලා 540. දැන් බලමු. ත්‍රිකෝණය ආව 180යි 180 ඒවා 1යි. චතුරස්‍රයට කොහමද ආවේ? 180 ඒවා 2යි. 360යි. පංචාශ්‍රයට 3යි. අර ඉස්සල එකම තමයි 540. ෂඩාශ්‍රයට 4යි. 720 එන විදිය. පාදයෙන් තියෙනවා නම් එන් ඍණ 2 ගුණ කිරීම 180. 180. මේ අංශක 90 ඒවායිනුත් හොයන්න පුළුවන් ඕනනම් 90 ඒවා කීයද කියලා. ඊට යනවට වඩා මේක ලේසියි. මම කැමති මේකට ගොඩක් එකයි. මෙතන 90 දාලා මේක ඇතුළ දෙකෙන් ගුණ කරලා හදා ගන්න පුළුවන් දරුවන්ට. හදලා පෙන්නන්නත් පුළුවන්. අපි යමු. පාද 20කදී බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය සොයන්න. කොහොමද යන්නේ? 20 අඩු කිරීම 2 ගුණ කිරීම 180. මෙතන 18යි 20න් 2ක් ගියා. එක ගුණ කරනවා 180යි. 18 වරක් 18 324යි නේ. බිංදුවක් එනවා 3240. පාද 16ක ඇති බහුවස්ත්‍රයක. අනේ ඉතින් අරගම 16 ඍණ 2 ගුණිතය 180 14නේ 180 ගුණ කරලා බලන්න. 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි. 4යි 1යි. කීයද? 2520යි. බිංදුවක් දාන්න බෑ මෙතන. 2520යි. පාද 18ක ඇති බහුවස්ත්‍රයක. පාද 18ක්. එතකොට 18න් 2ක් අඩු කරලා 180න් ගුණ කරනවා. 16 180න් ගුණ කරනවා. කොට 18 16න් ගුණ කරනවා. 6කට 48යි 4ක් ඉතුරු. දෙසිය 88. මෙතන බිංදුවයි.
හරි. අන්න බලන්න. අභ්‍යන්තර කෝණවල ඓක්‍ය දීලා ආනවා පාදගාන. අභ්‍යන්තර කෝණවල ඓක්‍ය මෙච්චරයිනේ. අපි හොයනවා ත්‍රිකෝණ ගාන. මේක ඇතුලේ තියෙන ත්‍රිකෝණ ගාන. 3600 180 බෙදෙන. ආන් අංශක දාන්න ඕනේ නෑනේ. බිංදුවට බිංදුවයි. අන්න 20යි. ත්‍රිකෝණ ගාන කීයද? 20යි. එහෙනම් ත්‍රිකෝණ ගානට වඩා පාද ගාන අනිත් පැත්තට යද්දි දෙකක් වැඩි. එහෙනම් 20 දාන දෙක. ආන්න පාද ගාන 22යි. බලන්න. අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අන්න. පාද කීයක් තිබේද? මුලින් අපි ත්‍රිකෝණ ගාන හොයමු. කොහොමද වෙන්නේ? ත්‍රිකෝණ ගණන මේක 180න් බිංදුවට බිංදුවයි 18 වරක් 3යි. අංශකට අංශකත් කැපිලා යනවා. පාද ගාන හොයන්න මේකට දෙකක් එකතු කරනවා. කීයද? පාද ගාන 32යි. 32යි බොහොම ලේසි. යමු. බහුවශයක බාහිර කෝණ. මේ බලන්න. හැම පාදයක්ම දික් කරගෙන ඕනේ මෙන්න එක බාහිර කෝණය. මෙන්න බාහිර කෝණය. මෙන්න බාහිර කෝණය. ඒතකොට ත්‍රිකෝණයට අපි කියවා බාහිර කෝණ 3ක් තියෙනවා. අපි බලමු. මම පෙන්නවනේ ඉස්සලා දැන් මේ බලන්න මෙහෙම දික් කරාම බාහිර කෝණ දෙක එනවා. නමුත් ඒ දෙන්න සමානයි. ඒ නිසා ඒවා බාහිර කෝණ විදිහට ගන්න එපා කියලා මුලදී කිව්වා. ඒ කතන්දරේ තමයි කියන්නේ. 6ක් ආවට 2යි ගන්න. එහෙනම් AB මේ අතර දික් කරනකොට එක බාහිර කෝණය. මේක මේ අතර දික් කරන්න 2යි. විධිමත්ව දික් කරගෙන යන චක්‍රීය ලෙස. එතකොට අනිත් පැත්තට දික් කරන්න පුළුවන් මේක මෙහාට දාලා දෙන්න සමානයිනේ. ඔව්. ඒ ප්‍රශ්නේ. වඩා ලස්සනයි මේම කළා. එකම දිශාවකට පාද දික් කිරීම සුදුසුයි. චක්‍රීය ලෙස මෙහෙම. તો වැඩි ලේසි. අන්න බලන්න. AB පාදය P දක්වා දික් කළ විට AB පාදය P දක්වා දික් කළ විට PBC බාහිර කෝණය ලැබේ. BC පාදය Q දක්වා දික් කළ විට QCA බාහිර කෝණය ලැබේ. කවෙන එක. CA පාදය R දක්වා දික් කළ විට RAB බාහිර කෝණය ලැබේ. අන්න බාහිර කෝණය ලබා ගන්න විදිය අපි අකුරු වලිනුත් පැහැදිලි කරලා දුන්නා. චතුරස්‍රයට බාහිර කෝණ 4ක් ඇත. හරි. ඔය තියෙන්නේ පේනවනේ. 1යි 2යි 3යි 4යි. බාහිර කෝණ 4ක් ඇත. පංචාශ්‍රයට බාහිර කෝණ 5ක් ඇත. මේ 1යි පාද ගානට සමාන. අපි ඉස්සෙල්ලත් කිව්වා දැනුත් කියනවා. ABCDE බාහිර කෝණ. ඒවා සමානයි මේක හැටියට. හරි. බහුවශ්‍රයක බාහිර කෝණවල ඓක්‍ය සෙවීම. දැන් මේක බලන්න. මෙන්න මෙතන 180ක් තියෙනවා. සරල කෝණයක්නේ. මෙතනත් 180ක් තියෙනවා. මෙතනත් 180ක් තියෙනවා. එතකොට සරල කෝණ 3ක් තියෙනවා. එතකොට 180 ඒවා 3ක් තියෙනවා. 540. නමුත් මේ ඇතුලේ කෝණ තුන වැඩක් නැහැ නේ අපිට. අපිට ඕනේ එළිය තුනනේ. ඒතර අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය කීයද? 180යි. එහෙනම් බාහිර කෝණ තුනේ ඓක්‍ය හොයන්නේ කොහොමද? 540න් අර අභ්‍යන්තර 180 අඩු කළාම අන්න අපිට එනවා ත්‍රිකෝණයේ බාහිර කෝණවල ඓක්‍ය අංශක 360යි. අභ්‍යන්තර කෝණ 180යි. බාහිර කෝණ 360යි. බලමු චතුරස්‍රයක් කරා. ඔන්න. මෙතන බලන්න කෝණ 4ක් තියෙනවා ශීර්ෂවල. 1යි 180 ඒවා 4ක්. එහෙනම් සරල කෝණ 4 180 ඒවා 4යි 720යි. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ කීයද? අපි දන්නේ පාද ගාන 4 නම් 4 ඍණ 2 ගුණ කිරීම 180 360 අපි මතක නැතත් හදලා ගත්තා. 360යි. එහෙනම් මුළු ඔක්කොම 720යි. එකෙන් අපි 360 අඩු කළාම අන්න බාහිර කෝණ ආවේ 360යි. ඔය ත්‍රිකෝණයේ බාහිර කෝණ වල ඓක්‍යය 360යි. චතුරස්‍රයේ බාහිර කෝණ වල ඓක්‍යය 360යි.
මොකද හිතන්නේ? මොකද හිතන්නේ? බලමු පංචාශ්‍රය. මෙන්න බලන්න මෙතන තියෙනවා හැම ශීර්ෂයකම 5ක් තියෙනවා 180. එතකොට පහේ යික්‍ය 180 5ක් 900යි. 900යි. හරි. අභ්‍යන්තර කෝණ පහේ යික්‍ය හොයන්න. පහෙන් අඩු කරනවා 2ක්. එහෙමනේ අපි කියලා දුන්නේ. 180ෙන් ගුණ කරනවා. 3 වරක් 180 540යි. එහෙනම් ඇතුළ 540යි. අපි 900ෙන් 540 ගියාම අන්න දරුවා 360ක් ආවා. එහෙනම් පංචාශ්‍රයකත් බාහිර කෝණවල යික්‍ය කීයද? අංශක 360යි. යමු. අන්න ත්‍රිකෝණයේ පාද ගන්න 3යි. බාහිර කෝණ 360යි. චතුරස්‍රයේ පාද 4යි. ඒත් ආවේ 360යි. පංචාශ්‍රයට 5යි ආවේ 360යි. ෂඩාශ්‍රයට කීයද? 6යිනේ 360යි. හරි. සප්තාශ්‍රයට 7යි මෙතන 360යි. දසාශ්‍රය තියෙන ඊට පස්සේ මේ සප්තාශ්‍රය දසාශ්‍රය. දසාශ්‍රයට 360යි. බහුවශ්‍රයට පාද n දාමු. ඒත් 360යි. එහෙනම් ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල යික්‍ය අංශක සියල්ලම යික්‍ය අංශක 360 වෙයි. යමු. දැන් මේකේ x හොයන්න ඕනේ. කොහොමද x හොයන්නේ මේකේ? අපි අර 120යි 100යි 220යි 50යි 270යි. හරි. 120යි 270යි. તો බාහිර කෝණ ඔක්කොම 360යි. එතකොට අපි 360ෙන් මේ 270 අඩු කරාම ආන්න කීයද? 90ක්. ඇහි මට්ටම නම් එහෙම පේන්නේ නැහැ. රූපේ ප්‍රශ්නයක්. යමු. මේකේ තියෙනවා මේ 40යි 80යි 70යි ආයිත් 80යි. ඒකෙත් 80යි 160යි 270යි 270යි. 270යි. හරිනේ. නමුත් තව තියෙනවා x අකුරු දෙකක්. එහෙනම් මේ 2x හොයන්න පුළුවන්. 360යිනේ ඔක්කොම 270ක් අඩු කරාම 90යි. නාන්න බාහිර කොන ඔක්කොම 360යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න තියෙන්නේ. අන්න x වලාගේ කීයද? අංශක 45යි. 45යි. හරිද? හරි. මේ කොහොමද කරන්නේ? මේ කීයද? 90යි. මේ කීයද? 120යි. කියන්නේ 210යි. කමන්නේ. එන x හොයන්න පුළුවන් 3 දෙනාම 360යි. 210ක් අඩු කරනවා. x වලාගේ 150යි. හරිද? හරි. මේකෙත් බලන්න. 90යි 120යි 210යි. 50යි 260යි. තොට x හොයන්න 360න් අපි 210ක් අඩු කරනවා. 260ක් අඩු කරනවා. 260ක් අඩු කරනවා. අපිට එනවා 100ක්. ආන්න x වලාගේ 100යි. මේක එක වහනවා. මුලින්ම ඒ අහනවා. මේ දෙන්න 180යි. 180න් 160ක් අඩු කරනවා. 160 නේ ඕ. අන්න ඒ වලාගේ 20යි. b හොයන්න ඕනේ. 180න් 110ක් අඩු කරනවා. b 70යි. දැන් බලන්න දරුවන් අපි c හොයා ගන්න ඕනේ. මේ c හොයා ගන්න නම් අපි දන්නවා මෙතන මේක 150යි. මේක 40යි. a වලට ආවා 20ක්. b වලට ආවා 70ක්. ඒ ටික අපි එකතු කරමු. එතකොට 360න් අඩු කරන්න ඕනේ. කාවද කියලා කියන්නේ? 70යි 20යි. එකතු කරනවා.
70යි 20යි 40යිත් එකතු කරනවා. අතන 150ත් එකතු කරනවා. කීයක් ආවද බලන්න දෙන්න. කීයක් ආවද? 90යි 180යි 280යි. එහෙනම් C වලාගේ 80යි. 80යි. C වලාගේ 80යි. 360නේ එන්න ඕනේ. C වලාගේ 80යි. X වලාගේ සොයන්න. ඒක හරි ලේසියිනේ. ඔක්කොම බාහිර කෝණ x. එතකොට තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක්. ඒ පහම 360යි. එහෙනම් 5x 360යි. එතකොට 5න් බෙදන්න. 360 5න් බෙදන්න. x සමානයි 5 35යි 10ට 2යි. අන්න x වලාගේ අපිට ආවා 72යි කියලා. 72යි කියලා. දැන් ඒකේ y හොයන්න කොහොමද? y හොයන්නේ කොහොමද? අපි දන්නවා y හොයන්න. මේ දෙන්න 180යි. 180න් 72ක් අඩු කළා. අන්න y අපිට එනවා 108ක්. හරි නේද? හරි. y එනවා 108ක්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණයේ අගයන් දීලා තියෙනවා. මේ A කෝණය A, B කෝණය 2යි A, C කෝණය 3යි A, 4යි A. මේ ටික ඔක්කොම එකතු කරාම 10යි එනවා. ඒ 10යි අපි දන්නවා 360යි චතුරස්‍රය. අපි දෙපැත්තම 10න් බෙදනවා දරුවන්. අන්න බබු. අන්න එතකොට ඒ වලාගේ එනවා 36ක් අංශක. දැන් බාහිර කෝණය හොයන්න ඕනේ ඒ ශීර්ෂයේ. එතකොට ඒ වලාගේ 36 නම් බාහිර කෝණය හොයන්න පුළුවන් 180න් 36ක් අඩු කරනවා. අන්න 144යි ඒ වල බාහිර කෝණය. ඒ ශීර්ෂයේ බාහිර කෝණය. ඊට පස්සේ B වලාගේ 2යි එතකොට 36 ඒවා 2යි 72යි. මෙතන 36 දාන්නම්. එහෙනම් B වල බාහිර කෝණය හොයන්න 180න් 72ක් අඩු කරනවා. 108යි. C කියන්නේ 3යි. 3 අරත් 36 108යි. එහෙනම් 180න් 108ක් අඩු කරාම ආන්න 72යි. 4යිදී 4 වරක් 36 144යි. එහෙනම් 180න් අපි 144 අඩු කළාම දරුවන් 36යි. අන්න රූපයක් නැතුව බලන්න අපි ලස්සනට වැඩේ කරපු විදිය. රූපය නැතුව. අපි බලමු. සවිදි බහුවස්ස අන්න වැදගත්. සවිදි බහුවස්ස තමයි පරද්ද ගන්න. පාද සියල්ලම දිගින් සමාන වෙන්න ඕනේ. අභ්‍යන්තර කෝණ සියල්ලවද සමානව ඇතනම් පමණක්. මේ කරුණු දෙකම තියෙනවා නම් පමණක් තමයි සවිදි බහුවස්සයක්. පාද සියල්ල සමාන වෙන්න ඕනේ. අභ්‍යන්තර කෝණ සියල්ල සමාන වෙන්න ඕනේ. ඔය කරුණු දෙකම තෘප්ත වේ නම් පමණයි ඒක සවිදි බහුවස්සයක් වෙන්නේ. සවිදි බහුවස්ස. රිගුලර් පොලිගන් කියනවා. ABC ත්‍රිකෝණයේ පාද සියල්ලද අභ්‍යන්තර කෝණ සියල්ලද සමාන නිසා සවිදි බහුවස්සය. එහෙනම් සමපාද ත්‍රිකෝණය සවිදි බහුවස්සයක්. සවිදි බහුවස්ස. පාද සමානයි කෝණත් සමානයි. සමචතුරස්‍රය දිහා බලන්න. පාද හතරම සමානයි. කෝණ හතරම සමානයි. සමචතුරස්‍රයේ පාද සියල්ලද අභ්‍යන්තර කෝණ සියල්ලද සමාන නිසා සවිදි බහුවස්සය. එහෙනම් ඒක සවිදි බහුවස්සය. ඊළඟ තුන්වෙනි වශයෙන් ගන්න මම ඍජු කෝණාශ්‍රය. කෝණ හතර සමානයි. නමුත් මේ පාද අසමානයි. මේ ජෝඩුව සමානයි හතරම සමාන නැහැ. අන්න කෝණ සමාන වෙලා පාද අසමාන නිසා සවිදි බහුවස්ත්‍රයක් නොවන රූපය මතක තියාගන්න. ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය අභ්‍යන්තර කෝණ සියල්ල සමානයි. එහෙත් පාද සියල්ල සමාන නොවේ. මේ නිසා ඍජු කෝණාශ්‍රය සවිදි බහුවස්ත්‍රයක් නොවේ. අන්න ඒක පොඩක් ඔළුවේ තියෙනවා. රොම්බසය බලන්න. රොම්බසය පාද හතර සමානයි. මේ කෝණය මේ කෝණයට සමාන එක ඇත්ත.
නමුත් මෙයාට සමාන. හතරම සමාන නැහැ. ඒතර පාද සමාන වෙලා කෝණ අසමාන වෙලා සවිදි බහුවස්ත්‍රයක් නොවන රූපය රොම්බසය. පාද සියල්ලම දිගින් සමාන වුවත් අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන නොවන නිසා රොම්බසය සවිදි බහුවස්ත්‍රයක්. ඒතර ඍජු කෝණාශ්‍රය කෝණ සමානයි. පාද සමානයි. ඒ නිසා වෙන්නේ රොම්බසේ පාද සමානයි. කෝණ සමානයි නිසා වෙන්නේ. හරිද? සමපාද ත්‍රිකෝණයක බාහිර කෝණයක අගය සොයා ඇසුරෙන් අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. අපි දන්නවා බාහිර කෝණ තුනේම අගය 360යි. ඕනම බහුවස්ත්‍රය. ඒතකොට ත්‍රිකෝණයක එකක් හොයන්න. තුනෙන් බෙදනවා. එතකොට 120යි. ඒතකොට අභ්‍යන්තර ධන බාහිර කෝණයක අගය 180යි. අපි දන්නවනේ අභ්‍යන්තර ධන බාහිර 180යි දෙන්නම. එන අභ්‍යන්තරය හොයන්න පුළුවන් 180න්. අපි 120 අඩු කරන අපි දන්නවනේ සම්පාද ත්‍රිකෝණයක 60 එනවා කියලා. අන්න ආව 60 දැක්කද? එහෙමනම් සවිදි පංචාශ්‍රයක බාහිර කෝණයක අගය සොයා අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. ඕනම බහුවස්ත්‍රයක් 360යි. අපි දන්නවා බාහිර කෝණ. එහෙනම් බාහිර කෝණ එකක් හොයන්න. එක පයින් බෙදෙනවා. එහෙනම් 72යි මොකද්ද? බාහිර කෝණ. මේකයි අභ්‍යන්තර 180 නිසා අඩු කරනවා. ආන්න එතකොට එනවා අභ්‍යන්තර කෝණය 108ක්. තව ක්‍රමයක් තියෙනවා. 540 පයින් බෙදලා බලන්නත් පුළුවන්. මේ තව ක්‍රමයක් කියන විදිහට කරන්න ඕන. බාහිර කෝණයක අගය සොයා. අන්න. ෂඩාශ්‍රයක බාහිර කෝණයක අගය සොයා. 6ම 360යි. හරි ෂෝක්. එන එකක් හොයනවා. 6න් බෙදනවා. බාහිර කෝණයක් අංශක 60යි. අභ්‍යන්තර කෝණය කොහමද වෙන්නේ? 180න්. දෙන්නම 180න් මේ 60 අඩු කරනවා. එහෙනම් සවිදි ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණයේ අංශක කීයද බබෝ? 120යි. අපි යමු. පාද 20ක් ඇති සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණය සොයන්න. බාහිර කෝණ 20ම කීයද? 360යි. එන එකක් හොයන්න. 20න් බෙදන්න. අන්න එක බාහිර කෝණයක් 18යි. අභ්‍යන්තරය හොයන්න 180න් 18ක් අඩු කරන්න. 2යි 6යි 162යි අභ්‍යන්තර කෝණය. පාද 20ක් තියෙනවා. අපි යමු. අභ්‍යන්තර කෝණයකගේ 150ක් වන සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණය සොයන්න. එතකොට 180න් අන්න 150 අඩු කරනවා. එතකොට එනවා 30ක්. පාද ගාන හොයන්නේ කොහොමද? එක බාහිර කෝණයක් 30යි. බාහිර කෝණ ඔක්කොම 360යි. ඔක්කොම සමානයි. එහෙනම් බලනවා 360 ඇතුලේ 30 වකීයක් දෙනවා. එහෙනම් පාද ගණන 12යි. අන්න පාද ගාන හොයන්න පුළුවන් සූත්‍රයක් හම්බුණා. පාද ගණන හොයන්න පුළුවන් 360 බාහිර කෝණයෙන් බෙදලා. ඒක අනිත් පැත්ත ගන්නත් පුළුවන්. බාහිර කෝණය මෙතෙන්ට දැම්මොත් 360 පාද ගාණයෙන් බෙදුවම අපි ඉස්සෙල්ලත් කළේ. එතකොට බාහිර කෝණය එනවා. ඔය එකම සූත්‍රය අපි දෙකකට කඩලා තියෙනවා. අපි යමු. අභ්‍යන්තර කෝණය 160ක සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණය සොයන්න. ඉස්සෙල්ලා බාහිර කෝණය හොයනවා. 180න් 160ක් අඩු කරනවා. එතකොට 20යි. පාද ගාන හොයන්න බාහිර කෝණ ඔක්කොමනේ 360 20න් බෙදලා බලනවා. පාද ගන්න 18යි. සුන්දරයි. අභ්‍යන්තර කෝණයගේ බාහිර කෝණයගේ අනුපාතය මෙන්න 2ට 1යි. 2යි 1යි 3යි. එහෙනම් බාහිර කෝණය හොයන්න පුළුවන් 3කින් 1 කොටසයි. එතකොට 180 3න් 1 කියන්නේ 60යි. පාද ගාන හොයන්න පුළුවන් 360යි. බාහිර කෝණය 60න් බෙදලා. ආන්න පාද ගන්න අයයි ෂඩාශ්‍රයක් තමයි. ෂඩාශ්‍රයක්. අභ්‍යන්තරය 120යි බාහිරය 60යි. ලස්සනට එනවා. අන්න මම කිව්ව ලස්සන කතාව. සවිදි බහුවස්ත්‍රයක පාද ගන්න හොයන්න පුළුවන් 360 බාහිර කෝණයක අගය කියලා වෙනස් වෙන්න. අගය බාහිර කෝණයක අගය දාන්න ඕනේ මෙන්න.
360ක බාහිර කෝණයක අගයෙන් බෙදුවම පාද ගාන එනවා. ඊළඟ බාහිර කෝණය අගය හොයන්න පුළුවන් 360 පාද ගාණයෙන් බෙදලා. මේ දෙක එකම දේ තමයි නැවත ගොඩ නගලා තියෙන්නේ. හොඳයි අපි යමු ඊළඟ ඔබේ අච්චු පොතට. අන්න බලන්න. පුනරීක්ෂණ අභ්‍යාසයට ආවා. ජීයති රූප අතරින් උත්තල බහුවස්ත්‍ර තෝරන්න. උත්තල බහුවස්ත්‍ර අපි දැක්කා උත්තල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර තෝරන්න. අපි අංක ටික දාමු තෝරලානේ. මේක එක උත්තල බහුවස්ත්‍රය. දෙකත් උත්තල බහුවස්ත්‍රය. මේක නෑ මේක ඇතුළට එබිලා. 4. මෙයත් නෑ. 1 2 4යි. උත්තල බහුවස්ත්‍ර තේරුවා. පහසදාන ප්‍රකාශන අතුරින් නිවැරදි ඒවා තෝරා ලියන්න. නිවැරදිව තෝරලා ලියන්නේ අපි හරි දාමු. හරි ඒවා නිවැරදි ඒවාට අනිතර වැරදි දාමු. පාද 7ක් ඇති බහුවස්ත්‍රය සප්තාශ්‍රය ඇත්තනේ. දෙසෑනින් ඒක නිවැරදි. හරි. ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ගණන එහි පාද ගණනට සමාන වේ. හරි. අපි දන්නවා. පාද සියල්ල එකිනෙකට සමාන වන බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් වේ. නැහැ. පාද සියල්ල සමාන වුණාට විතරක් හරියන්නේ නැහැ. ඒක වැරදි. බහුවස්ත්‍රයක එක් ශීර්ෂයකදී අභ්‍යන්තර කෝණය හා බාහිර කෝණය යික්‍ය අපි දැක්කා 180 වෙනවා. ඒකත් හරි. දසාශ්‍රයක අනිත් සයන් එන්න ඕනේ. මුද්‍රණීය දෝෂයක්. අභ්‍යන්තර කෝණ 11ක් නැහැ. දසාශ්‍රයකට තියෙන්නේ 10යි. 11ට කියන්නේ මොකද්ද? එක්වා දසාශ්‍රය. චතුරස්‍රයක බාහිර කෝණ යික්‍ය. වැරදි. බාහිර කෝණ 360යි. වැරදි. දැක්කද? අපි දන්න දේ ඇසුරෙන් උත්තර ලිව්වා. පහත දී ඇති එක රූපයේ ඉංග්‍රීසි අකුරෙන් දක්වා ඇති අභ්‍යන්තර කෝණ වල අගය සොයන්න. දැන් අපි දන්නවා ත්‍රිකෝණය. ඉතින් අපි 70යි එකතු කරනවා. එතකොට අපිට එනවා 140ක්. එතකොට ඒ හොයන්න පුළුවන් 3 දෙනාම 180යි. දන්නවනේ අටවසරේත් අපිත් කරා දැනුත් අඩු කරනවා. එතකොට අංශක 40. අන්න ඒ 40. මේක බලමු. 180න් 120 අඩු කරනවා. එතකොට මෙයා අඩු කළාම එනවා 60ක්. එහෙනම් මෙයා x උයි මෙයා 2යි x උයි. 3යි x තමයි 60. 60. එහෙනම් දෙපැත්තම 3න් බෙදනවා. එතකොට එනවා x වලට 20ක්. හරි x වලගේ හෙව්වේ. මේක 90යි. එතකොට 180න් 90ක් ගියාම 90ක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට ඒ ධනයේ 2යි ඉතුරු 90. දෙපැත්තම 2කින් බෙදනවා දරුවනේ. අන්න කියන්න. 2කට 2 කැපුණා ඒ වලාගේ 45යි. 45යි. හරි. තවත් දෙකක් තියෙනවා. මෙන්න මේ දෙන්න 180යි. එහෙනම් 180න් 145ක් අඩු කරනවා. එතකොට 10න් 5 5යි. 7න් 4ක් 3යි. හරි. මේක දන්නවා. දැන් මේ 110යි මේ x සඳහා ආපු 35යි එකතු කරනවා. එතකොට අපිට එනවා 145ක්. 145. එහෙනම් අපිට එන්න ඕනේ y දැන්. y හොයන්න. මොකද අපි කරන්නේ? 180යිනේ ත්‍රිකෝණේ කෝණ 3ම. ඒකෙන් 145ක් අඩු කරනවා. අන්න එතකොට y එනවා අංශක 35ක්. හරිෂෝ. මේක කොහොමද කරන්නේ? 100යි 90යි කීයද? 190යි. 4ම 360යි. 190ක් අඩු කරනවා. එතකොට කීයද? 0යි 7යි. දෙකෙන් එකක් 1යි. හරි. එහෙනම් මේ 5යි x සමානයි 170ට.
170ට. දෙපැත්තම පයින් බෙදෙනවා. 170 පයින් බෙදන්න. 5 වරක් 3 15යි. 20ට 4යි 34යි. 34යි. හරි. මේ කොහොමද කරන්නේ? 90යි 60යි 150යි. ඔන්න බලන්න. මෙයයි 150යි. 360න් 150 අයිනට දානවා. එතකොට එනවා 210ක්. මේ රූපේ මෙහෙම ඇඳලා තිබුණාට 90 නෙමෙයි ආ. මේ දෙන්නම තමයි එතකොට 210. ඒ දන ඒ දෙකයි රූපේ නිකන් හැඩේ නම් වෙනස් වෙලා ඒ අඳිද්දි. කොට දෙකෙන් බෙදනවා. අන්න ඒ වලාගේ 105යි. හරිෂෝ. මේක බලමු. ඔක්කොම 2යි 4යි 6යි. චතුරස්‍රය 360යි. අපි ආයෙන් බෙදමු. ආයෙන් බෙදමු. එහෙනම් ඒ වලාගේ 6යි කැපෙනවා අංශක 6යි. 60යි 120යි 60යි 120. නවාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න. කොහොමද නවාශ්‍රය කියන්නේ? පැති 9යි. අභ්‍යන්තර කෝණවල ඓක්‍යය කොහොමද යන්නේ? පාද ගන්න නවාශ්‍රයට කීයද? 9යි. ඒකෙන් දෙකක් අඩු කළාම ත්‍රිකෝණ ගාන එනවා. ඒක 180ෙන් ගුණ කරනවා. ත්‍රිකෝණයක් 180. 7යි. ඍණ දෙකවල් දාන්න ඕනේ නැහැ. මේම කරන්න. 56යි 5ක් ඉතුරුයි. තරකට 56යි 5ක් ඉතුරුයි. අන්න 1260යි. 1260යි. අපි යමු. රූපේ ලකුණු කර ඇති තොරතුරු අනුව x අගය සොයන්න. මේකට පාද ගණන කීයක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. එතකොට අපි අභ්‍යන්තර කෝණ හොයමු. අභ්‍යන්තර කෝණ සියල්ලේ ඓක්‍ය හොයමු. සියල්ලේම කියලා දාමු. ඓක්‍යය. එතකොට පාද 7 නම් 7න් දෙකක් අඩු කරනවා. ඒක 180ෙන් ගුණ කරනවා. කොට 5 වරක් 180. අන්න එනවා 900ක්. මේ බහුවස්‍රයේ ඔක්කොම කෝණ එනවා 900ක්. මොනවාද තියෙන ඒවා? 145යි 135යි 150යි 140යි 130යි. හරි බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. 1 2යි 3යි 4යි 5යි. තව දෙන්නෙක් ඉන්නවා. දෙන්නම xx. මෙතන කීයද? 270යි 320යි 420යි 420යි 80යි 500යි 700ක් එනවා මට. 700ක් මට ආවා. දැන් එහෙම සැකයක් ආවොත් මොකද කරන්න වෙන්නේ? Tamanට මේවා මෙහෙම යටින් ලියලා එකතු කරනවා. හිතෙන් කරන්න යන්න එපා. 140යි 130යි ඔහොම කරන්න. 5යි 10න් බිඳුවයි 1යි 8යි 13යි 17යි 20න් බිඳුවයි 2යි 3 4 5 6 7 700 හරි. එහෙමනම් අර xx 2යි x කියන්නේ මේ මුළු කෝණ 900න් 700 අඩු කරන්න. අන්න 2යි x 200යි. අපි දෙපැත්තම දෙකෙන් බෙදන්න. අපි 200 දෙකෙන් බෙදන්න. 200 දෙකෙන් බෙදන්න. එහෙනම් x වලාගේ අංශක 100යි. අංශක 100යි. දැක්කනේ ආශ්චර්යය. පාද 7යි. 7න් දෙකක් අඩු කරලා 180 මුළු කෝණ ගාන එනවා.
අර ටික එකතු කරලා අඩු කරනවා. යමු. බහුවසයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය මෙච්චරයි. හරි ෂෝක්. ත්‍රිකෝණ ගන්න. ඒක තමයි සාර්ථක. ත්‍රිකෝණ ගණන මේක ඇතුලේ 180 කීයක් තියෙනවා. බිඳුවට බිඳුව කැපුණා. 8යි. හරිනේ. ත්‍රිකෝණ 8ක් තියෙනවා. එහෙනම් පාද ගාන ඊට වඩා දෙකක් වැඩි. ඒක තමයි ලේසියම කරන්නේ. ඊට වඩා දෙකක් වැඩි. එහෙනම් පාද ගාන 10යි දසාශ්‍රයක්. දසාශ්‍රයක්. පහත සඳහන් එකෙක් බහුවසයේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය සොයන. පංචාශ්‍රය. අභ්‍යන්තර කෝණ වල අයික්‍යය කොහොමද වෙන්නේ කිව්වේ? පංචාශ්‍රයට 5යි 2ක් අඩු කරලා එහෙමනේ. ඒ උත්තරේ 180ෙන් ගුණ කරනවා. ත්‍රිකෝණ ගාන 3යි. ආන්න 540යි. සුන්දරයි. අෂ්ටාශ්‍රය. අෂ්ට කියන්නේ 8යි. අභ්‍යන්තර කෝණවල අයික්‍යය කියන්නේ 8න් 2ක් අඩු කළා. ඒ වගේ ඒවා 180යි. 6යි. 180යි. 48යි 4ක් ඉතුරුයි 10යි. 1080යි අෂ්ටාශ්‍රය. ද්වාදසාශ්‍රය. ද්වා කියන්නේ 2යි. දසාශ්‍රය කියන්නේ 10යි. එතකොට 12යි. අභ්‍යන්තර කෝණවල අයික්‍යය 12න් 2ක් අඩු කෙරුවා 10යි. ඒ වගේ 180යි. 10 වරක් 1800යි. හරි හොඳයි. පාද 15ක් ඇති. අභ්‍යන්තර කෝණවල අයික්‍යය 15න් 2ක් අඩු කෙරුවා 180ෙන් ගුණ කෙරුවා. 13 වරක් 180. 3 වරකට 24යි 2යි 5යි 8යි 1යි 2340යි. අංශක. හරි. අන්න අමුතු ගානක් තියෙනවා. සප්තාශ්‍රය. සප්ත ස්වර 7යි. අභ්‍යන්තර කෝණ 4ක් දීලා තියෙනවා. මොනවාද? 100යි 112යි 130යි 150යි. මෙතන 280යි 380යි 480යි 492යි. දැන් බැරණයි කියලා ලියලා එකතු කරන්න. දැන් බලන්න මේ කෝණ 4 එව්වා. ඊට පස්සේ කෝණ 7ම හොයමු. කෝණ 7ම. එහෙම ලියමු අභ්‍යන්තර කෝණ 7ම. කෝණ 7ේම අයික්‍යය. කොහොමද වෙන්නේ? 7න් 2ක් අඩු කරනවා පාද ගාන හොයන්න. එතකොට ත්‍රිකෝණ ගණන 180ෙන් ගුණ කරනවා. 5 වරක් 180 900යි දරුවා. මෙතන එතකොට කෝණ 4 නම් ඉතිරි කෝණ 3ක් තියෙනවා. ඒ 3 දෙනාගේ එකතුව අපි එකක් x නම් x ධන x 3යි x. අපි මේ 900න් අර 492 අයින් කරනවා. කීයක් එනවද කියලා කියන්න. 10න් 2ක් 8යි. 9න් 9ක් බිඳුවයි. 4යි. අපි දෙපැත්තම දරුවනේ බෙදනවා 3න්. 1යි 10ට 3යි
136යි x වල අගය. අන්න හරි. දෙවෙනි ගාන හරි. අන්න ABCD චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල සමච්ඡේදක. ඒ මොනවද සමච්ඡේදක කියන්නේ? මෙන්න මෙයා සමච්ඡේද වෙලා A BB CCDD. එතකොට A BB CCDD චතුරස්‍රයේ කෝණ හතරනේ ඉන්නේ. එහෙනම් 2යි A ධන 2යි B ධන 2යි C ධන 2යි D 360යිනේ චතුරස්‍රයේ කෝණ. හැම එකෙම 2 2 දෙකෙන් බෙදා යන්න. A ධන B ධන හැම පදයම බෙදන්න. අන්න A ධන B ධන C ධන D කීයද? 180. බලන්න මෙතන 80යි. A ධන B ධන 80 180යි. ආන්න. එහෙනම් 180න් 80 අඩු කරනවා. ත්‍රිකෝණේ කෝණ. එහෙනම් A ධන B CI. දැන් දන්න C ධන D හොයන්න පුළුවන්. ඔන්න බලන්න. අපි දන්නවා A ධන B ධන C ධන D 180යි. හරි. එතකොට A ධන B වලට 100ක් දානවා. එහෙනම් C ධන D හොයන්න ඕනේ. අපි දෙපැත්තෙන්ම 100ක් අඩු කරනවා. ඔන්න බලන්න. අපි දෙපැත්තෙන්ම 100ක් අඩු කරනවා. ඔන්න C ධන D කීයද? 80යි 80යි. COD. ඉතින් මේක හොයන්න පුළුවන් නේ. තුන් දෙනාම 360යි මේ ත්‍රිකෝණයේ කෝණ. බලන්න මෙතන ත්‍රිකෝණය රතු පෑනේ. මෙන්න 180. එතකොට මේ C ධන D 80යි. අපෙන් ඒ ආන COD. එහෙනම් අපි ලියනවා. COD කෝණය සමානයි 180න් C ධන D ට ආපු 80 අඩු කරනවා. එහෙනම් අපිට එනවා COD අංශක CI කියලා ලස්සනට එනවා. යමු. අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ මෙච්චර වන බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න. ඉස්සෙල්ලා අපි ත්‍රිකෝණ ගණන හොයමු. අභ්‍යන්තර කෝණවල ಐಕ್‍ය දීලා තියෙනවා. ත්‍රිකෝණ ගණන සූත්‍ර දාන්න ඕනේ. මේක අපි බෙදනවා 180යි. 9 වරක් 1යි 9 වරක් 8යි 9 වරක් 2යි 9යි. හරි. ත්‍රිකෝණ ගණන 9යි. එහෙනම් පාද ගණන 9ට 2ක් එකතු කරනවා. පාද ගණන 11යි. ඒ වගේ තව කොටසක් තියෙනවා. අපි ත්‍රිකෝණ ගණන එකෙත් හොයනවා. ඔක්කොම එකතුව 3600යි. අපි බෙදනවා 180යි. එතකොට 18 ඒවා 20යි. එහෙනම් පාද ගණන 20 ධන 2. පාද 22යි දරුවා. අන්න හරි. බලන්න නිදසුන. දී ඇති පංචාශ්‍රයේ x ලෙස දක්වා ඇති බාහිර කෝණයේ විශාලත්වය සොයන්න. දැන් මේ බාහිර කෝණ ඔක්කොම 360යි කියලා අපි දන්නවා. දීලා තියෙනවා කීයක්ද? 90යි 60යි. 90යි 60යි 150යි. 150යි 80යි 230යි. 230යි 45යි. 275යි. ආයි බලන්න. 150යි 230යි 275යි. හරි. ඒතර බාහිර කෝණ ඔක්කොම කීයද? 360යි. එහෙනම් x හොයන්න පුළුවන් 360න් 275 අඩු කරා. 10න් 5 5යි 8යි. අංශක 85යි x වලගේ. හරි. තවත් නිදසුනක්. දී ඇති රූපයේ ලකුණු කර ඇති තොරතුරු අනුව x අගය සොයන්න. බලන්න මේ ත්‍රිකෝණය දිහාව. ත්‍රිකෝණයේ කෝණ තුනේ අගය කීයද? 180යි.
එහෙනම් 2x හොයන්න පුළුවන් මේ දෙන්න. මේක අයින් කරාම 180යි. කොට 2x 100යි. අපි දෙපැත්තම දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදමු. අන්න x වලාගේ 50යි. හරි. දැන් මොකද්ද කියන්නේ y හොයන්න ඕනේ. එතකොට අපි යන්න ඕනේ වටේම. මේක x. මේක x නම් මේකත් x. එතකොට x ඒවා දෙකයි. හරි. 80යි 70යි. 80යි 70යි x ඒවා දෙකයි. එතකොට 5යි. 80යි 70යි x ඒවා දෙකයි. මෙතන එනවා 5යි. හරි. මේ ටික යගේ ගමු. 100යි 180යි 180යි 250. එහෙනම් 5යි y කියන්නේ බාහිර කෝණ 360න් 250 කඩු කරනවා. එහෙනම් 5යි y කියන්නේ 110යි. අපි දෙපැත්තම 5න් බෙදනවා. අන්න කොට y වලාගේ දරුවා 22යි. බලන්න y වලාගේ 22යි. ලස්සනට එනවා. ආයි කියනවා මේ ත්‍රිකෝණයේ ඇසුරෙන් x වෙනවා. ඊට පස්සේ බාහිර කෝණ ඔක්කොම 360යි කියන නීතිය තමයි යොදාගන්නේ. බොහොම ලේසි. එකම දේ අපි කැරකි හදනවා. චතුරස්‍රයක බාහිර කෝණ දීලා තියෙනවා අනුපාතයට ඇත. බාහිර කෝණ ඔක්කොම 360යි. පළවෙනි වර 3යි 3යි 2යි 2යි 6යි 4යි 10යි. කුඩා කෝණය 360 මෙතන ඔක්කොම 10න් 2යි. 6යි 8යි 10න් 2යි. එතකොට 72යි. එතකොට විශාල කෝණය හොයන්න. විශාල කෝණය හොයන්න. 360න් 10න් 3යි. 108යි. හරි. එහෙනම් කෝණ 4 ලියනවා. කෝණ 4 කීයද? 72යි 108යි 108යි 30න් බෙදුවොත් 2යි 2යි 3යි 3යි අනුපාතත් වෙනවා එකතුවත් වෙනවා ඔක්කොමත් දෙනවා. හරි. 25යි 2 අභ්‍යාසය. බාහිර කෝණ තෝරන්න කියන්නේ. බාහිර කෝණ වනේවා තෝරන්න. අපි බලමු. දැන් ඒ බාහිර කෝණයක්ද නැහැ. මෙයා මේකට සමානයිනේ අභ්‍යන්තර කෝණය. අන්න B බාහිර කෝණය. C බාහිර කෝණය. මේකත් C වෙනවනේ. රවුමට ගියත් මෙයා C. මෙයා අභ්‍යන්තර කෝණය. එතකොට C බාහිර කෝණය. D නෑ. E බාහිර කෝණය. Fුත් බාහිර කෝණයක් විදිහට යන්න පුළුවන්. Fුත් බාහිර කෝණයක්. එකක් කිව්වත් ඇති අපි Fුත් දාමු. ඔන්න ආයි බලන්න. B බාහිර කෝණය. C බාහිර කෝණය. මේක බාහිර කෝණය. මේක තමයි අපි එතකොට ඊසායර දෙන්නත් ගන්න පුළුවන්. කොයි පැත්තෙන් ගත්තත් බාහිර කෝණ විදිහට ගන්න පුළුවන්. පහත සඳහන් එක් බහුවශයෙන් ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති. කෝණවල අගය සොයන්න. ඔන්න දරුවා. මේක සරල කෝණයක්. අපි දන්නවා සරල රේඛාව 180යි. මේ 50 අයින් කරනවා. එතකොට x එනවා 130ක්. හරි. මේ 120යි. අර ආපු 130යි. එකතු කළාම 250යි.
නමුත් මේ y මේ 250 360යිනේ බාහිර කෝණ කතා කරන්නේ. 360න් අස් කරනවා 250ක් අන්න y වලාගේ 110යි. ආයි කියනවා. මේ දෙකෙන් x හොයා ගන්න පුළුවන්. x වලට එනවා 130ක්. මෙයයි මෙයයි 250යි. නම් මේ බාහිර කෝණය හොයන්න පුළුවන්. අරකට බලමු ගිහිල්ලා. මේක 90 නම් මේ පැත්ත 90යි. 90යි 90යි 60යි බාහිර කෝණ තුනක්. 90යි 90යි 180යි 60යි 240යි. අන්න 240යි 240යි තුන් දෙනෙක්. හතර දෙනාම 360යි. එහෙනම් 360න් අර දීලා තියෙන තුන් දෙනාගේ අගය අපි අයින් කරනවා. එතකොට කීයක් එනවා? 120යි ඒ වලගේ. ලේසි. බාහිර කෝණ සියල්ලම 360යි. අනේ මේක ලේසි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6යි කියන්නේ බාහිර කෝණ සියල්ලම. එතකොට අපි 6න් බෙදනවා. අන්න බාහිර කෝණයක් අංශක 60යි. මේ දෙන්න 180යි. කොට 180න් මේ 60 අයින් කරනවා. අන්න b වලාගේ අංශක 120යි. හරි. හරි. මේකට එන්න. ඒ හොයන්න පුළුවන්. මේ දෙන්න 180යිනේ සරල රේඛාවෙන්. කොට 65යි. ඒ 65යි. හරි. 90යි. දැන් මේකත් 90යිනේ. මේක 90යි. මේක 65යි. අරක 90යි. එතකොට 90යි 90යි 65යි එකතු කරනවා. 180යි. 180යි. 245යි. හරි. එතකොට මේ b අකුරු දෙක තමයි ඉතුරු වෙන්නේ. ඒ දෙන්න හොයන්න පුළුවන් 360න්. හරිද? අඩු කරනවා 245. කොට 2යි b අපිට එනවා. කීයද? කීයද දෙන්නේ කියන්නේ? 5යි 1යි 1යි 115යි. දෙකෙන් බෙදනවා. b කෝණයේ අගය 57මාරයි. 57මාරයි. b කෝණයේ අගය. භාගවල් එන්න පුළුවන්. එන්න පුළුවන්. මේකේ x y හොයන්න. x හොයන්න ලේසි. මේ බලන්න මෙතන ත්‍රිකෝණයක් පේනවනේ. එහෙනම් මේ 2යි x කියන්නේ 180න් 40ක් අඩු කරනවා. කොට 140යි. එතන 40. හරි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. අන්න x වලාගේ 70යි. දැන් y හොයන්නේ කොහොමද කියලා බලමු. 90යි 70යි. කොට මේක 70යි. හොඳට බලන්න. 90යි 70යි 70යි මේක මේ අතර දික් කරත් 70යි. කොට එනවා 70 210යි 300ක්. 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. 4ක් 300යි. එහෙනම් y හොයන්න අපි ඔක්කොම 360න් මේ 300යි ඉවත් කරනවා. y වලාගේ කීයද? අංශක 60යි. දැකනේ? ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණය පාවිච්චි කරලා x හොයන්න ඕනේ. ඊට පස්සේ බාහිර කෝණ සියල්ලම 360යි යොදා ගන්න. ඉතින් අමාරු නෑ. මූල ධර්මයේ ගෙනියන්න ඕනේ ලස්සනට. යමු. චතුරස්‍රයක බාහිර කෝණ දීලා තියෙනවා. එක් බාහිර කෝණේ විශාලත්වය. ඔන්න. අර x මේ 2යි x.
මේ 3යි x මේ 4යි x එකතු වුණාම බාහිර කෝණ හතරම 360යි. එතකොට මෙතන 10යි x 360යි 10න් බෙදන්න. අන්න x වලාගේ කීයද? කීයද? 36යි. දැන් බාහිර කෝණ හොයන්න. බාහිර කෝණ හොයන්න. පළවෙනිය x කියන්නේ 36යි. 2යි x කියන්නේ 36 ඒවා දෙකක් 72යි. 3යි x කියන්නේ 36 තුනෙන් 108යි. 4යි කියන්නේ 140. මෙයයි මෙයයි 180යි මෙයයි මෙයයි 180යි. හරියටම හරි. ඊළඟට දෙවෙනිය අපිට කියන්නේ මොකක්ද? අභ්‍යන්තර කෝණ හොයන්න කියන. අන්න ඒකත් හොඳයි. අභ්‍යන්තර කෝණ. ආමීන්. ආමීන්. කෝණ. හරි. මේමයි හොයන්නේ. මේ 36 බාහිර නම් 180න් 36ක් අඩු කරන්න. එතකොට 144ක් එනවා. ඊළඟට 180න් 72ක් අඩු කරන්න. එතකොට ඒක එනවා 108ක්. ඊළඟට බබෝ 180න් 108ක් අඩු කරන්න. එතකොට එනවා 72ක්. අන්තිමයා 180න් 144ක් අඩු කරන්න. එතකොට එනවා බාහිර කෝණය 36. මෙන්න බාහිර කෝණ 4. හරියටම හරි. අන්න අභ්‍යන්තර කෝණ 4. මේක හෙට ගිහිල්ලා ඒක මෙහාට ඇවිල්ලා. ලස්සනට එනවා. සුන්දරයි වැඩි. පංචාශ්‍රයක බාහිර කෝණ අනුපාතයට පවතී එක් බාහිර කෝණයේ විශාලත්වය සොයන්න. 3යි 6යි 10ක් තියෙනවා. එහෙනම් කුඩාම 360න් 10න් එකයි. අංශක 36යි. තව එකක් තියෙනවා 36. මධ්‍යම මැද ප්‍රමාණය. මධ්‍යම කෝණය කියලා ඕන මම ලියන්න ඉස්සර එළිවෙන්නේ කෝණය. 360න් 10න් 2යි. අංශක 72යි. විශාලම කෝණය 360න් 10න් 3යි. 108යි. දැන් අපි ලියනවා කෝණ පහනේ 36යි 72යි 108යි 108යි. මේවා 36න් බෙදාගෙන ගියොත් 1යි 1යි 2යි 3යි 3යි. එකතු කරලා බලන්න. 216යි 216යි. මෙතන 144. 360 සනීපට එනවද කියලා බැලුවා. එන බව අපි දුටුවා. අන්න දුටුවා. ද්වාදශාස්ත්‍රයක බාහිර කෝණ එකිනෙකට සමාන වේ. ඉන්න එක් කෝණයක අගය සොයන්න. බාහිර කෝණය. ද්වා කියන්නේ 2යි. 2යි 10යි කියන්නේ 12යි. ද්වාදශාස්ත්‍රය හොයන්න 12න් බෙදුවා. බාහිර කෝණයක් අංශක කීයද? 30යි. හරි. බාහිර කෝණ එකිනෙකට සමාන වන බහුවශයක. එක් බාහිර කෝණයක් 18කි. පාද ගණන. අනේ පාද ගණන. බාහිර කෝණ සියල්ලම 360යි. එකක් 18යි. 18 ඒවා 2යි බිංදුවයි. පාද ගණන 20යි. බොහොම සරලයි. පාද ගණන 20යි. ඇයි? කෝණ සියල්ලම 360යි. එතකොට 18 ඒවා කොච්චර තියෙනවද 360යි ඇතුලේ?
පාද ගන්නට සමානයි. සවිදි ජලස්ත්‍ර බාහිර කෝණයේ විශාලත්වය සහ ඔන්න බාහිර කෝණය ෂඩස්රයට පාද 6යිනේ. එතකොට අපි 360 පාද ගාණෙන් බෙදුවම 60යි. එතකොට අපි දන්නවා අභ්‍යන්තර ධන බාහිර. අභ්‍යන්තර කෝණය ධන බාහිර කෝණය. මේ දෙන්නගේම එකතුව 180යිනේ බබෝ. ඒතර බාහිර 60යි. එහෙනම් අභ්‍යන්තර කෝණය ධන 60 කියන්නේ 180යි. අපි දෙපැත්තෙන්ම අඩු කළාම 60ක්. අභ්‍යන්තර කෝණය එනවා 60ක් අඩු කළාම 120ක්. හිතෙන් හැදුවා. හිතෙන් හැදුවා. මේවා අංශක පැටියෝ. අංශක. තවත් එකක්. සවිදි බහුවර්ෂයක අභ්‍යන්තර කෝණය මෙච්චර 150. එහෙනම් බාහිර කෝණය. බාහිර කෝණය 180න් 150 අඩු කෙරුවම 30යි. එතකොට පාද ගණන හොයන්න මතකනේ. ඔක්කොම 360යි. කෝණ ගන්නට සමානයිනේ. 360 30න් බෙදනවා. කැපිලා යනවා පාද ගණන 12. පාද ගණන 12. 25 අභ්‍යාසය. සවිදි පංචාශ්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා. ආමින්. සවිදිනේ. එනම් බාහිර කෝණය හොයන්න පුළුවන්. මෙහෙම දාමු කෝණය. 360යි 5න් බෙදුවා බාහිර කෝණය 72යි. එහෙනම් අභ්‍යන්තර කෝණය අපි කිව්වා දෙන්නගේම එකතුව 180යි. එතකොට 180න් බාහිර කෝණය අඩු කළා 108යි උත්තරේ. අඩු කළ බලන්න හරියට. පාද 15ක් ඇති සවිදි බහුවර්ෂයක. සවිදි කොම සමානයි. බාහිර කෝණයක අගය සොයා අභ්‍යන්තර කෝණය. බාහිර කෝණය 360යිනේ ඔක්කොම. පාද 15න් බෙදෙනවා. 15 2 30යි. 60ට 4යි. අන්න. එහෙනම් අභ්‍යන්තර කෝණය හොයනවා. 180න් 24ක් අඩු කරනවා. 10න් 4ක් 6යි. 7න් 2ක් 5යි. උත්තරේ කියන්න 156යි අංශක 156යි. අපි යමු. බාහිර කෝණයක විශාලත්වය 120ක් වූ සවිදි බහුවර්ෂයක පාද ගන්න හරි. නමත් ලියන්න කියනවා. ඔන්න පාද ගණන. හරිනේ. 360 බෙදනවා 120. කොට පාද ගණන 3යි. පාද ගණන 3 නම් ත්‍රිකෝණය කිව්වනම් වැරදි දානවා. සවිදිනේ. එහෙනම් උත්තරේ සමපාද අන්න ත්‍රිකෝණය. ත්‍රිකෝණය. හරි. බාහිර කෝණය 90ක් උසාවිවල විශේෂ නම හේතු සහිතව ලියන්න. ඕමින්. පාද ගණන 360 90න් බෙදනකොට 4යි. පාද ගන්න 4යි. පාදත් 4යි කෝණත් 4යි කෝණයකුත් 90යි. එහෙනම් සම චතුරස්‍රය. සම චතුරස්‍රය. සවිදි බහුවර්ෂයක්නේ. හේතු සහිතව ලියන්නේ සම චතුරස්‍රය. පාද 4ම සමානය. කෝණ අංශක 90 බැගින් වේ අන්න. එකයි හේතුව ලියුවා නම් එන්නේ. බාහිර කෝණය 40 වූ සවිදි බහුවර්ෂය හඳුන්වන නම ලියන්න. අපි යමු. 40 නම් පාද ගණන හොයමු. පාද ගණන හොයමු. පාද ගණන 360
අංශක 40න් බෙදන්න 9යි. එයාට මොකද කියන්නේ? නවාශ්‍රය කියලා අපි කියනවා. නවාශ්‍රය 9. සවිධි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය. ඒ බාහිර කෝණය මෙන් 4 ගුණයකි. හොඳයි බලමු. ඔන්න අපි හිතමු බාහිර කෝණය x. අභ්‍යන්තර කෝණය බාහිරමෙන් 4 ගුණයක්. මෙයා x නම් 4 ගුණයක්. අන්න. දැන් මේ දෙන්නගේම එකතුව 180යි. අන්න. 5න් බෙදමු. 5න් බෙදමු. එනම් බාහිර කෝණය 36යි අංශක. හරි. එනම් අභ්‍යන්තර කෝණය හොයන්නලු. අභ්‍යන්තර කෝණය අපිට පුළුවන් 180න් 36 අයින් කරලා 144 ලබා ගන්න. හරි. පාද ගණන සොයන්න. පාද ගණන. කොහොමද? බාහිර කෝණය 36නේ. ලේසිම බාහිර කෝණය බෙදන එක. 36න් බෙදන එක. පාද ගන්න 10යි දසාශ්‍රය. දසාශ්‍රය. පාද ගන්න 10යි. අපි යම්. සවිධි බහුවශ්‍රයක බාහිර කෝණය සඳහා ගත හැකි විශාලම අගය කීයද? යන්න හොඳ ප්‍රශ්නයක්. බාහිර කෝණය සඳහා ගන්න පුළුවන් විශාලම අගය කීයද? කොහොමද? හරි ප්‍රශ්නයක්. බාහිර කෝණය විශාල වෙන්නේ කොයි වෙලාවටද? බාහිර කෝණය විශාල වෙන්න නම් අභ්‍යන්තරක පුළුවන් තරම් කුඩා වෙන්න ඕනේ. කුඩා වෙන්න ඕනේ තර්කයකනේ. ඒක කවුද කුඩාම අභ්‍යන්තර කෝණය තියෙන්නේ? ත්‍රිකෝණයට. ත්‍රිකෝණයට තමයි කුඩාම එක තියෙන්නේ. එහෙනම් අපි ඒක ලියන්න ඕනේ මෙහෙම. බාහිර කෝණය විශාලම අගය ගන්නේ 360 3න් බෙදුවොත් 120. මේක 360 3ට වැඩි ඕනම ගානකින් බෙදුවොත් මේකට වඩා බාහිර කෝණය අඩු වෙනවා. බාහිර කෝණය විශාල වෙන්නේ මේ අවස්ථාවේ. බහුවශ්‍රය ත්‍රිකෝණය කියන්න එපා. සමපාද ත්‍රිකෝණය. පාද ගාන වැඩි වෙන්න බාහිර කෝණය එන්න අඩු වෙනවා. 3න් අඩුව වෙන්න බෑනේ. දෙකක් නැහැනේ නේද? මේක තමයි ලස්සන උත්තරේ. තර්කය පොඩ්ඩක් දාන්න ඕනේ. බාහිර කෝණය විශාල වෙන්නේ පාද ගාන අඩුම වෙලා. ඔන්න අපි එනවා ඔබේ පාඩමේ සාරාංශය. පාද එන්නේ නැති බහුවශ්‍රයක බාහිර කෝණවල ಐಕ್‍ය 360 මෙතන කතා කළා. පාද එන්නේ නැති බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල ಐಕ್‍ය මෙන්න මෙහෙම ඒගොල්ලෝ දෙනවා. මේ ගැන මම කතා කරේ නෑ. ඍජු කෝණ මෙච්චරයි කියලා දෙන්නේ. ඍජු කෝණ මෙච්චරයි කියලා දෙන්නේ. මේක දෙක පොදු සාධකයේ එළියට ගන්න. එතකොට එන්නේ එනවා. මෙතනින් දෙක එනවා. දෙක එළියට එනවා. එතකොට එන්න දෙක මතකනේ. පාද ගානෙන් දෙකක් අඩු කරලා 180න් ගුණ කරන්න කියලා කිව්වා. මේ ඍජු කෝණ වලට කැමති වෙනවට වඩා හොඳයි මේක මතක තියාගන්න එක. අර 2න් ඍණ 4ට වඩා ලස්සනයි. පාද ගානෙන් දෙකක් අඩු කෙරුවා. ඒක 180න් ගුණ කරා. නැත්නම් 2න් ඍණ 4ත් එක්ක මොකටද කරදර වෙන්නේ? කමන්නේ ඒක කැමතියි ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මේක ලේසි බව අපි දුටුවා. එහෙනම් දරුවනේ මම මගේ උදාහරණ ගැටළු අභ්‍යාස ගොඩාක් මුලින් කළා. ඊට පස්සේ ඔබේ අච්චුපතේ තිබිච්ච සියලුම නිදසුන් සියලුම අභ්‍යාස කතා කරා සාරාංශයත් කියලා මේ පාඩම මෙතකින් මම නිමාවටපත්